කතාවක් හැටියට ගත්තොත් මේ ඇවිල්ලා අපි ඉන්නේ පොලිටිකල් නොනගතේ. ඒ කියන්නේ කැම්පේන් බෑ, වෙන ප්‍රොමෝෂන් බෑ. හැබැයි ඒවා එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. දැන් කොහොම වෙතත් සමික මාටින් ලූතර් කිං හරි ලස්සන කතාවක් කියලා තියෙනවා. මාටින් ලූතර් කිං කියලා තියෙනවා මේ රටක පාර්ලිමේන්තුව දිහා බලපුවම මේ රටේ මිනිස්සුගේ බුද්ධි මට්ටම තීරණය කරන්න පුළුවන් කියලා. ඒක මෙහෙට ඇප්ලයි කරගන්න බැරි එකක් නෙමෙයි. ඉතාලම සාධාරණ කතාවක්. මම හිතන්නේ මාටින් ලූතර් කිංට දෙන්න ඕන සම්මාන සියල්ලම දීම වටිනවා ලංකාව වගේ දේශපාලනයකට මේක පාවිච්චි කරන්න පුළුවන් විදිය ගැන. දැන් මේ අපිට නිකන් දාඩිය දාලා වගේ පේන්නේ මේ මැදිරිය රස්නේවත් එහෙම කතන්දරයක් හින්දා නෙවෙයි. හෙට ඡන්දයක් තියෙනවා මේ ඡන්දෙන් 225ක් තේරෙනවා. ඒ 225 නැවත නඩත්තු කිරීම සිද්ධ වෙන්නේ ඔබ අපි ගන්නා වූ කිරිපිටි පැකට් එකට සීනි කිලෝ එකකට තේකොළ කිලෝ එකකට ගන්නා වූ බදු සල්ලි වලින් කියලා මතක් වෙනකොට පේයි ටැක්ස් එකකින් කියලා මතක් වෙනකොට තමයි මේ හීන්දාඩිය දාන්නේ. අපි එහෙම මහන්සි වෙලා අපි හම්බ කරන දෙයින් ටැක්ස් එකක් ගෙවලා නඩත්තු කරන්න වටිනාකමක් තියෙන පිරිසක් හෙට දවසේ අපි පත් කරාවිද. ටික දවසකට ගිහිල්ලා ඊට පස්සේ මොකක් හරි දෙයක් වුණාට පස්සේ මුන් 225ම එපයි කියලා කියන්නේ අපිමයි. හැබැයි හෙට ගිහිල්ලා ඡන්දෙන් දැන් ඒගොල්ලෝ කියනවා අපිට අස්සය පත් කරලා එවන්න කියලා. හැබැයි ඉතින් බూరు ගාලක් දුන්නාට පස්සේ අස්සය කොහොමද පත් කරන්නේ? මේ මේකප් කරන්න නම් පුළුවන් ටිකක් 100ක් සාධාරණ නොක් කරන්න බෑ. අපි මෙහෙම කිව්වා. මේ අනාගතයයි හින්දාඩිය. ඒක මතක් කරගෙන අපි අද කතා බහට යමු. ඉදිරි අවුරුදු 5 ගැන තීන්දුව ගන්නා ඡන්දදායකයින්ගේ වාරය හෙට. රට ගිය ඇත්තෝ ගෙට එන්නේ කවදාද? කාටවත් ඡන්ද පොලට කොරෝනා ගේන්නත් බෑ. ඡන්ද පොලේ කොරෝනා ඇත්තෙත් නෑ. ඡන්ද පොලෙන් කොරෝනා ගෙනියන්නත්. අපේ ඡන්ද පොල 100% කොරෝනා ෆ්‍රී. හෙට ඡන්දේ තියෙනවා. ඒ කියන්නේ ඒක අපි තේරුම් ගන්න ඕනේ එහෙමයි. ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. කොරෝනා ෆ්‍රී කිව්වම අදහස් දෙකක් එනවා. buy one get one free තියෙනවා. ඒ කියන්නේ නොමිලේ ලැබෙන දෙයට මම හිතන්නේ තුමා මේ අදහස් කරේ මේ ෆ්‍රී සුගර් වගේ. ඒ කියන්නේ ෆ්‍රී සුගර් නෙමෙයි සුගර් ෆ්‍රී දැන් මේ කියන්නේ කොරෝනා නැත කියන අදහස් තමයි එතුමා දුන්නේ. නැතුව මේ එනාට නොමිලේ කොරෝනා දෙනවා කියන අදහස නෙමෙයි. දැන් අපි ඒකත් මතක් කරගෙන දැන් අපි ඊළඟට මෙන්න මෙහෙම කතාවකට යන්න. දැන් මේ පාර ඡන්දේ තියෙනවානේ. ඡන්දේ තියන්න හේතුව මැකොස් කියපු විදිහට එතුමා කිව්වේ පෘථුවිය භ්‍රමණය වන වේගය වැඩි වුණොත් හෝ නැවතුනොත් තමයි ඡන්දේ තියන්නේ නැත්තේ. වෙන ඕනම කන්ඩිෂන් එකක් යටතේ ඡන්දේ තියනවා කියලා. ඒ නිසා හෙට ඡන්දේ තියෙනවා. එතුමාට මේ පොඩ්ඩක් ඔය මේ තාරකා විද්‍යාවන පැහැදිලි කරොත් ලෝකේ කැරකෙන වේගය ඊටාම මිලිසෙකන්ඩ්ස් නැත්නම් මේ මිලි තප්පර ගණන් වලින් වෙනස් වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද ස්ලෝ වෙනවා ඊටාම වේගෙන් වැඩි වුණොත් කියලා. ඊටාම වේගෙන්. එහෙනම් මිලි තප්පර අදාළ වෙන්නේ නැහැ මේ වැඩි. එතුමාගේ පැත්තෙන් ගොඩ යන්න පුළුවන් උත්තරයක් එතුමා දුන්නා. හරි. දැන් කොහොම හරි ඡන්දෙන් පස්සේ අගෝස්තු 20 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවනවා. ඔව්. මම හිතන්නේ මේ ගැන ගොඩක් අය විමස හිටියා නව පාර්ලිමේන්තුව කැඳවන දවස ගැන ගැසට් නිවේදනයක් නෑ ආදි වශයෙන්. හැබැයි දැන් ජනාධිපතිවරයා ඊයේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් මධ්‍යම රාත්‍රී ප්‍රකාශ කරනවා අගෝස්තු 20 වෙනිදා බලා ගන්න පුළුවන් අපි හෙට දාන ඡන්දේ ප්‍රතිඵල කවර ආකාර වේද කියන එක. ඒ කියන්නේ 9 වෙනි පාර්ලිමේන්තුව ඒ විදිහටපත් වෙනවා. දැන් කොහොම හරි පාර්ලිමේන්තුව හදාගන්න හෙට උදේ 7 ඉඳලා හවස 5 වෙනකන් ඡන්දේ දාන්න පුළුවන් චාමික. ඔව් 9 වෙනි ශ්‍රී ලංකාවේ 9 වෙනි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජයේ 9 වෙනි පාර්ලිමේන්තුව සඳහා තමයි හෙට සභිකයන් තෝරා ගන්නපත් කරන්නේ. කඩු පිහි අරන් නැත්නම් ඔය බටර් කපන පිහි අරන් ෆයිට් කරන කට්ටියද මිරිස් කුඩු ගෙනින කට්ටියද තෝරගන්නේ. එහෙම නැත්නම් තව දේවල් කරන කට්ටියද තෝරගන්නේ කියන එක ගැන ඔබට තීරණය කිරීම තියෙනවා. ඊට පස්සේ අපිට ඒ වගකීම් බෝලේ පාස් කරන්න එපා. මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් ඡන්ද මධ්‍යස්ථාන 12985ක් මේවා ඉලක්කම් වලින් කියන්න ගියාමත් අමාරුයි. හැබැයි කියන්න ඕන. තමයි මේ පාර අපේක්ෂකකින් තෝරගන්නේ. කොහොමවත් 196 දෙනෙක් තෝරගන්නවා ඡන්දේ මහජන ඡන්දෙන්. ඊට පස්සේ ඉතුරු 29 තෝරා ගැනීම සිදු කරන්නේ ජාතික ලැයිස්තු වලින්. ජාතික ලැයිස්තු වලින් ඔය පහුගිය දවස්වල සරණ වැඩසටහනටම සහභාගී වෙන අවස්ථාවලදී අපි වරින් වර নানা ප්‍රකාර කට්ටියකින් ඇහුවා පෙරදිච්ච අයව දානවද කියලා. මොකද ගිය පාර්ලිමේන්තුවේදී අපිට මේ ලොකු උදාහරණ රසක් වෙන්නම් කරන්න පුළුවන් කමක් තිබුණා. මොකද ජනතාව එපයි කියලා තූ කියලා එළියට දාපු කට්ටිය ඊට පස්සේ ආපහු එනවා ජාතික ලැයිස්තු ලේඛන. ඔව් ඕක කිසිසේත්ම අගය කරන්න පුළුවන් වැඩක් හෝ ජනතාව බලාපොරොත්තු වෙන වැඩක් නෙමෙයි. හැබැයි මේ විෂුවල් බලන ගමනුත් මේ ඔබට පේන්න ඕන දැන් මේ ඡන්දයට සූදානම් වෙනවා. ඒ අතරතුර අපි මේ කාරණාව කියාගෙන යන්නේ එකම හේතුව
ජාතික ලැයිස්තුවෙන් පත් වෙන පිරිස මේ රටට සේවය කරන්න පුළුවන් පණ ඇති පිරිසක් වෙන්න ඕනේ. අර දේශපාලන හිතවත්කම් සහ අර පරාජිතයන්ගේ අම්බලමක් නොවිය යුතුයි ජාතික ලැයිස්තුව. ඔව් දැන් 7452ක් ඉන්න සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව. ඒ වගේම මෙතනින් තමයි අපි 225 තෝරගන්නේ. ඒ වගේම ඡන්දදායක සංඛ්‍යාව ඉන්න 1.62 ලක්ෂයක්. 1.62 ලක්ෂයක් ඡන්දය දෙනවා 7452කින් තෝරගන්න කී දෙනෙක්වද? 225ක්. 225 කියන්නේ අතර මේක 190ක් තෝරගන්න. 190. දැන් මෙතනදී මේ ප්‍රතිඵල නිවිහැනහිලා අධ්‍යයනය කරන් බලා ගන්න පුළුවන්. ගෙදර පවුලේ කට්ටියකවත් ඡන්ද නැති කට්ටිය අපේක්ෂකව කී දෙනෙක් මේ අතර ඉන්නවාද කියන්නේ. ඒ කියන්නේ එක මනාපයක්වත් නැති කට්ටිය, මනාප එකක් දෙකක් තියෙන කට්ටිය. පවුලේ උන්ටත් පෙන්වන්න බැරි අපේක්ෂකව ඉන්නවාද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එක මනාපයක්වත් නැහැ කියන්නේ තමන්ගේ එකක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ මනාපෙත් දා ගන්න තේරෙන්නේ නැහැ. සමහර විට එහෙමයි ඉන්න පුළුවන් බැරි. දැන් මේ වතාවේදී විශේෂත්වයක් තියෙන තව විශේෂත්වයක් ඒ තමයි එක පක්ෂයකින් හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් තරඟ වදිනවා. මීට කලින් සාමාන්‍යයෙන් ජනාධිපතිවරු විශ්‍රාම ගියා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ තමයි දක්වාම ජනාධිපතිවරු ඇවිල්ලා විශ්‍රාම ගියා. පස්සේ নানা ආකාර දේශපාලන කටයුතු වලට සහභාගී වුණාට ඊට පස්සේ උන් ඇක්ටිව් පොලිටික්ස් වල නැහැ. හැබැයි දැන් ඊට පස්සේ දිගින් දිගටම ට්‍රෙන්ඩ් එක මේ වතාවේ හිටපු ජනාධිපතිවරු දෙදෙනෙක් තරඟ වදිනවා. ඒ වගේම වතාවන් ගණනාවක් අගමැති වෙච්ච කෙනෙක් තරඟ වදිනවා. ඉතින් මේ ආදී වශයෙන් අරන් බලනකොට මේ එක්ස්පීරියන්ස් නම් තියෙනවා. අර ප්‍රතිඵල වාර්තාව තමයි බලන්න තියෙන්නේ. පළපුරුදු ක්‍රීඩකයෝ ගණනාවක් මේ පාර තරඟ බිමට ඇවිල්ලා ඉන්නවා. අපි ඒ ටික මතක තියාගෙන දැන් යන් හෙට ඡන්දය ප්‍රකාශ කරන්න පටන් ගත්තට පස්සේ මේ සිදුවීම අපි ඔබට ගෙනෙන්න අපේ පිරිස රට වටේම ස්ථානගත කරලා තියෙන්නේ මේ වෙනකොට. අපි ඒ අය මොනවද මේ ගැන කියන්නේ කියන එකත් ඔබට මේ වෙලාවෙම පෙන්නලා අපි නිවුස් වල අතුරට යනවා. හෙට පැවැත්වෙන මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 890 සඳහා මේ වන විට ඡන්ද පෙට්ටිය රැගෙන ගොස් තිබෙනවා. එමෙන්ම ඡන්දදායකින් 11 ලක්ෂයකට වැඩි පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්දය ලබා දීමට සුදුසුකම් ලබා සිටිනවා. 2020 මහමැතිවරණය වෙනුවෙන් මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. හෙට දවසේදී ඡන්දය පැවැත්වීම සඳහා අද උදෑසන 8 සිට ඡන්ද මධ්‍යස්ථාන 966ක් වෙත කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන්නට යෙදුණා මධ්‍යස්ථාන 4කින්. ඉතින් මේ වන විට සියලු ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ කටයුතු අවසන් කර තිබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ආර්.එම්.ආර්. රත්නායක මහත්මයා අපත් සමග ප්‍රකාශ කරන්නට යෙදුණා. හෙට දවසේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්දදායකින් 13,48,000කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බව හම්බන්තොට දිස්ත්‍රික්කය මැතිවරණ බල ප්‍රදේශ 4කින් සමන්විතයි. ඒත් තිස්සමහාරාමය, මුල්කිරිගල, තංගල්ල සහ බෙලියත්ත වශයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සභිකයින් 7 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර යැවීම සඳහා මෙවර සුදුසුකම් ලබා ඇති ඡන්දදායකින් සංඛ්‍යාව 4,93,184ක්. ඒ සඳහා ඔවුන්ට ඡන්දය භාවිතා කිරීමට ඡන්ද මධ්‍යස්ථාන 414ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්ථාපිත කර තිබෙනවා. මොනරාගල නගරයට පිවිසෙන ස්ථානය තමයි මම මේ රැඳී සිටින්නේ. ඉතින් අපි සූදානම් මොනරාගල සිට ඔබ වෙත මෙම එළඹෙන මැතිවරණයේ සියලු තොරතුරු මේ දිස්ත්‍රික්කයේ කොහොමද වෙන්නේ කියන එක ගැන ඔබට තොරතුරු ගෙනෙන්න. ඉතින් මේ වෙද්දී මෙම දිස්ත්‍රික්කයේ තත්ත්වය කියනවා නම් විශේෂ මාර්ග බාධක යොදලා තියෙනවා ආරක්ෂා කටයුතු සඳහා. හෙට පැවැත්වෙන මහා මැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට සියලු කටයුතු සූදානම්. හෙට දිනේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 3,30,109ක ජනතාවක් සූදානම් වෙනවා මැතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කරන්නට. ඒ වගේම මෙවර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා රාජ්‍ය නිලධාරීන් 5,300ක් සහ පොලිස් නිලධාරීන් 1,700ක් ආරක්ෂා කරලා තියෙනවා ආරක්ෂාව උදෙසා. ඒ වගේම කොරෝනා වසංගතයේ බලපෑමත් එක්ක ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ජනතාවට ඡන්දය භාවිත කිරීම සඳහා විශේෂිත වූ ක්‍රමවේදයක්, විශේෂිත වූ සෞඛ්‍ය මාර්ගෝපදේශනත් එක්ක හෙට දිනේදී ඡන්දය පවත්වන්නට සූදානම්. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට සියලු කටයුතු සූදානම් වෙලා තියෙනවා. විශේෂයෙන් කියන්නට කැමති නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට දැඩි වර්ෂාපතනයත් එක්ක තියෙන කාලගුණය තමයි අපිට දැක ගන්නට තිබෙන්නේ. ඉතින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ලක්ෂ 5කට වැඩි පිරිසක් හෙට තියෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්නට සූදානම් වෙලා ඉන්නවා. විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස නුවරඑළිය ගාමිණී විද්‍යාලය පත් කරලා තියෙනවා. ඉතින් අපි සූදානම් වෙලා ඉන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තියෙන සියලු කටයුතු ඔබට වාර්තා කරන්නට. දැන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියන විදිහට 100% කොරෝනා ෆ්‍රීනේ හෙට. එතකොට ඒ නිසා
100% කොරෝනා ෆ්‍රී කියලා කියන්නේ කොරෝනා ඇත්තේම නැහැ කියන එක නෙමෙයි. කොරෝනා පැතිරීමට සහ කොරෝනා නැවතවරක් හිසෙසීමට මේ තියෙන පරිසරය තුළ ඉඩක් හදලා දෙන්නේ නැහැ කියන විශ්වාසය ඔය දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඡන්දය තිබ්බට කොරෝනා වර්ධනය වීමක් සිදුවිය නොහැක කියන එක ගැන තමයි එතුමා ඒ තහවුරු කරන දුන්නේ. ඒක වරදවා තේරුම් ගන්න එපා. කොරෝනා රටේ ඉවරයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඡන්දය තියෙනවා කියන එකේ අවදානම ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ ගැන අනිල් ජාසිංහ මහත්මයා අද මාධ්‍යට කතා කළා. අපි ඒකත් අහලා මිමු. අපේ ජන සමාජය අද වෙන විට සමාජ සම්ප්‍රේෂණයක් නැහැ. මේ කටයුතු කිරීමේදී මේ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 8000කට අධික සංඛ්‍යාවක් යොදවලා තියෙනවා. මම ඉන්නවට කියනවා නෙවෙයි, යම් කිසි විදියකින් කොවිඩ් රෝගියෙක් හිටියත් කිසිසේත්ම කොවිඩ් රෝගය ඒ රෝගියාගෙන් පැතිරීමේ හැකියාවක් නැහැ. නිරෝධායන මධ්‍යස්ථාන තුල ඡන්දය භාවිතා කිරීමක් කොහොමත් සිදුවන්නේ නැහැ. ඒ සඳහා නීතිපතිතුමාගේ තීරණය මත අප විසින් නිර්දේශ කළා තියෙනවා මැතිවරණ කොමිසමට නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ඉඳලා අපි හැම විටම කියනවා තව දින 14ක් ගෙදරට වෙලා ඉන්න කියලා. අන්න ඒ උදවියට ඡන්දය දැමීමේ අවස්ථාව හිමි වෙනවා. ඒ හිමිවන්නේ පස්වරු 4 සිට ඡන්දය දැමීමට, ඒ වගේම තමයි රෝහල් වලින් පිටත් කර යවනු ලබන COVID-19 රෝගයෙන් සුව වූ පිරිස් වලටත් හැකියාව තියෙනවා අර වගේම ඇවිල්ලා ඡන්දය භාවිතා කරන්න. ඔවුන් ඡන්දය දෙන්නේ විශේෂ කුටිය. ඔවුන්ගෙන් රෝගය බෝ වෙනවට නෙවෙයි. අපි ඒක කරන්නේ අනිත් අයගේ බිය තුරන් කරන්න. දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් ඡන්ද පොළට ඡන්දේ දාන්න යන මිනිස්සු කියලා කියන්නේ මොනවා වුණත් රටේ දේශපාලනයෙන් උනන්දුවක් තියෙන මිනිස්සුනේ. ඒතර එහෙමයි ඡන්දේ දාලා සමහරව ආණ්ඩු හදනවා, ආණ්ඩු පෙරලනවා, මොනවා හරි කරන් යනවා. ඔය අතරතුර අවසානයේදී අවලංගු ඡන්ද නැත ප්‍රතික්ෂේපිත ඡන්ද කියලා ගොඩකුත් එනවා. මේක එන්න හේතුව ඒ මොකක් හරි වැරද්දක් කරන නිසා. එතකොට එක්කෝ මේ සම්පූර්ණ සියලුම සබ්බ සකලමනාවම අපේක්ෂකයන් පෙන්වන්න බැරි කට්ටිය ඉන්නවා වෙන්න පුළුවන් කොලේ කුරුටු ගාලෙන. එහෙම නැත්නම් වැරදි ක්‍රමවේදයක් පාවිච්චි කරලා මනාපය ලකුණු කරන්න ගිහින් මොකක් හරි ඡන්දකොලේ විකෘති වීමක් වුණොත් ඡන්ද ප්‍රකාශ කරන වීමේ අන්න එතකොටත් ওই ප්‍රශ්නේ මතුවෙන්න පුළුවන්. දැන් ওই විකෘතිය කියන එක අපි හරියට තේරුම් ගන්න නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි මේ ඡන්දය පාවිච්චි කරද්දී මීට අවුරුදු ගානකට කලින් පාවිච්චි කරපු ක්‍රමයක් ඔළුවේ මතක ඇති. එහෙම නැත්නම් වෙන ඡන්දයකදී පාවිච්චි කරපු ක්‍රමයක් ඔළුවේ ඇති. එතෙන්ට ගිහිල්ලා සමහර විට ලකුණු පැටලෙන්න පුළුවන්. හරිද? අංක පැටලෙන්න පුළුවන්. ඔය මොනවා හරි වෙලා ඡන්දය විකෘති කරගත්තොත් අවසානයේදී අපිට නැති වෙන්නේ අර ජනතා පරමාධිපත්‍යය කියලා අපි ළඟ තියෙනවායයි අපි විශ්වාස කරන මහා බලගතු අන්නේ ආයුධය. ඒ කියන්නේ 1931 දී අපිට ලැබුණයි කියලා කියන මේ මහා නර්ග වස්තුවෙන් ප්‍රයෝජන ගන්න අර මැණික් ගලේ පය හැපුණත් කන ඇහිඳලා ගනීද? ඔව්. ඇහිඳ ගන්නක තියෙන ඔබේ අතේ. ඉතින් ඇහිඳ ගන්න නිවැරදි ක්‍රමවේදය ගැන මම හිතන්නේ මේ කොමිසමේ සභාපතිතුමා පොඩි විස්තරයක් දුන්නා. ඔව් අනිවාර්යයෙන්ම. හේතුව තමයි අර චාවික කිව්වා වගේම ඒ කියන්නේ අපිට මේ පරමාධිපත්‍ය පාවිච්චි කරන්න ලොකුවට තැන් නැහැ. තියෙන එකම සහ හොඳම තැන ඔතන. ඔතන ඕක හරියට පාවිච්චි කරනකොත් ඉතින් අර යුද්ධෙන් නැති කඩුව කොස් කොටන්නත් කියවා හා සමානයි. ඔව් මොකද මතක තියාගන්න මේ දවස් ගාන තිස්සේ මාස ගාන තිස්සේ ඔබව කරේ තියන් ආපු අපේක්ෂකයෝ හෙට ඔබව කරෙන් පල්ලෙහාට දාලා කානුවටත් දාලා දානවා. ඒ නිසා අවසාන වතාවට ඒ තුරුම්පු හෙට අතට ගන්න කියන එක අපි මේ මතක් කරන්නේ. තමන් කැමති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලකුණු එකම එක කතිරයක් පමණ ලකුණු කරන්න. වෙනත් ලකුණු දාන්න යන්න එපා. කතිර එකකට වඩා මේ කොහේ හරි තිබුණොත් ඒ ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේප වෙනවා. ඔබ ඡන්දය දෙන්න මනාප සලකුණු කරන්න හිතෙනවා නම් ඔබ කැමති අංක 71කට නම් දෙන්න. 71 ලකුණම ඉලක්කම මත එක කතිරයක් සලකුණු කරන්න. ඔබට තවත් අපේක්ෂකයෙකුට කැමති නම් ඔව් අංක 81 නම් 81 මත කතිරයක් සලකුණු කරන්න. ඔබට තවත් මනාපයක් දෙන්න පුළුවන්. ඕන්නම් 91ට කැමති නම් 91 මතත් ලකුණු කරන්න. හැබැයි උපරිම වශයෙන් මනාප දෙන්න පුළුවන් 3යි. කොයි වෙලාවකවත් මනාප 3ට වැඩිය දෙන්න යන්න එපා. මනාප නොදුන්නට ඡන්ද පත්‍රිකාව වළංගු වන්නේ නැහැ. හැබැයි මේ කොටසේ ඡන්දය නොදී මනාප ලකුණු කරාට වැඩක් නැහැ. ඔබ පළමුව ඡන්දය මනාප දෙවනුව. දැන් ඔය තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මේ කාරණාව පැහැදිලි කරලා දුන්න විදිහ. දැන් මේකේ තව පැහැදිලි කරන්න කාරණා ටිකක් අපිට තියෙනවා. හැබැයි දැන් ඊට කලින් අපි රට වටේ අපේ පිරිස ස්ථානගත කරලා ඉන්නවනේ. බලමු මොනවද කියන්නේ කියලා. පුත්තලම දිස්ත්‍රික්කය කියලා කියන්නේ ඡන්ද මධ්‍යස්ථාන 421කින් සමන්විත ඡන්ද බල ප්‍රදේශ 5කින් සමන්විත දිස්ත්‍රික්කයක්. පුත්තලම ආනමඩුව හලාවත වෙනපුව සහ නාත්තණ්ඩිය. ඉතින් ඒත් එක්කම ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 6 ලක්ෂ
14370ක් මේ සියලුම ජන කොට්ටාසෙන් හෙට දවසේ ඔවුන්ගේ තීන්දුව තීරණය කොයි වගේද කියන කාරණාව සම්බන්ධයෙන් පෙනී සිටිනවා. හෙට දවසේදී ඡන්දය පාවිච්චි කරනවා 2020 මහමැතිවරණය වෙනුවෙන්. ඉතින් පුත්තලම දිස්ත්‍රික්කය කියලා කියන්නේ හැමදාමත් ජනතාවගේ ජන දුක තියෙන දිස්ත්‍රික්කයක්. හැමදාමත් ප්‍රවෘත්ති වලින් අපි දකිනවා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජන දුක. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අලි මිනිස් ගැටුම කරවලගස්වැව ප්‍රදේශයේ ජනතාව විශේෂයෙන් අලිත් එක්ක පොරබදින ජනතාවක් තමයි ඉන්නේ. ඒත් එක්කම හලාවත දීවරයින්, ඒත් එක්කම කල්පිටිය ප්‍රදේශයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉන්න එළවලු ගොවීන්, ඒත් එක්කම නොරොච්චෝලේ විදුලි බලාගාරය හේතුවෙන් පීඩාවට පත් වෙලා ඉන්න ජනතාව විශේෂයෙන් හෙට දවසේ ඔවුන්ගේ ඉදිරි අවුරුදු 5 කොයි වගේ විදිහටද ගෙවෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න සූදානම්. ඉතින් ඉදිරියට තොරතුරු වාර්තා කිරීමට මම සූදානම්. රෝවන් පෙරේරා සමගින් මම මොෂිනි පෙරේරා නිවුස් ෆස්ට් වෙනුවෙන් පුත්තලම දිසාපති කාර්යාලය ඉදිරිපිට සිට. මේ මොහොතේ මම රැඳින් සිටිනේ යාපනයේ දිස්ත්‍රික්කයේ යාපනීය මැතිවරණය ගණන් කිරීම මධ්‍යස්ථාන වෙන යාපනීය මධ්‍ය විද්‍යාලයේ මේ යාපනයේ දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 4,79,594 ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා. ඒ වගේම 92,266යි කිලිනොචි දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටියා. ඒ වගේම යාපනයේ දිස්ත්‍රික්කයේ පුරාවටම ඡන්ද මධ්‍යස්ථාන 508ක් සංවිධ කොට තිබ්බා කියලා තේරිම්බාර නිලධාරී අපිට ප්‍රකාශ කළා. අද උදේසන තේරිම්බාර නිලධාරීගේ කාර්යාලයේ සිට මැතිවරණ කොටසයට ඡන්ද පැඩීම රැගෙන ගියා. යාපනයේ දිස්ත්‍රික්කයේ දූබත් ප්‍රදේශවලට බෝටු හරහා ඡන්ද පැටිය රැගෙන ගියා. යාපනයේ නගරයේ කාලගුණ මට්ටමේ දැන් හොඳ තත්වයේ තමයි තියෙන්නේ. ඒ සම්බන්ධව අපි දැන් සූදානම් මෙහි තියෙන තත්වය ඔබට සෙනසෙනම් දැනුම් දීමට. මැති සභයට යෑමට බලාපොරොත්තුවෙන් සිටින 225 අතරින් 5 දෙනෙකු මඩකලපුව දිස්ත්‍රික්කයේ නියෝජනය කිරීමට නියමිතයි. සියල්ල මේ වන විට සූදානම් මඩකලපුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාශ 3ක් සඳහා මෙවර ඡන්දදායකයින් 4,09,808ක් ඡන්දය භාවිත කිරීමට නියමිතයි. COVID-19 වසංගතය නිසා පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙන ආකාරය ඔබ සියලු දෙනා දන්නා. නමුත් මඩකලපුව පිළිබඳව කතා බහ කරද්දී කල්කුඩා, මඩකලපුව සහ පට්ටිරපුව යන මැතිවරණ කොට්ටාශ 3ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ තියෙනවා. විශේෂයෙන්ම ඡන්ද මධ්‍යස්ථාන 428ක්, එහිදී ස්වාධීන කණ්ඩායම් 22ක්, දේශපාලන පක්ෂ 16කින් අපේක්ෂකයින් 304 දෙනෙක් මෙවර තරඟ කිරීමට නියමිතයි. ඉතින් මෙවර මැතිවරණය පිළිබඳව සියලු තතු විපරම් අපි ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙනවා නිවුස් ෆස්ට් ඇන්ඩ් ෆාස්ට් හරහා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ මඩකලපුව දිස්ත්‍රික්කය පිළිබඳව කතා බහ කරද්දී විශේෂයෙන්ම මාන්ති වූ කියන මේ දූපත පිළිබඳවත් කතා බහ කළ යුතුමයි. හේතුව 3 දෙනෙක් සඳහා පමණක් එක් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිටුවා තිබෙනවා. ඡන්දදායකින් 3 දෙනෙක් සඳහා පමණක්. ඉතින් මේ පිළිබඳවත් සවිස්තරාත්මක විස්තර සමගින් හමු වෙමු. මම ෆස්රුල්ලා මුබාරක් නිවුස් ෆස්ට් වෙනුවෙන්. ඡන්දය දෙන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැකෝස් කියපු කාරණාවල් ටික අපි අහන් හිටියා. හැබැයි මේක තව පැහැදිලි කරගන්න ඕන චාමික හේතුව ඡන්දය වළංගු ඡන්දයක් වෙනවාසේ මේක අවලංගු ඡන්දයක් වෙන්නේ කොහොමද කියන එකත් අපි දැනන් ඉන්න තරමට හොඳයි. ඔව්. දැන් මේ ඡන්දය දෙන්නේ කියලා කිව්වම බොහෝ දෙනා ඉල්ලීම් කරනවා. හොරුන්ට දෙන්න එපා, වංචාකාරයන්ට දෙන්න එපා, මත්ද්‍රව්‍ය ප්‍රොමෝට් කරන අයට, ලදරු අපචාරකරුවන්ට, විවිධ නීති රීති ඔස්සේ වැරදි කරුවන් වෙලා තියෙන අයට මෙහෙම ලයිස්තුවක් තියෙනවා. අපි ඔක ලස්සනට කිව්වේ නීති කඩන මිනිසුන්ගේ නීති හදන තැනට යවන්න එපා. යවන්න එපා කියලා. දැන් ඒ ලිස්ට් එකේ හලන්න ඕන ටික හලලා බැලුවම මන්ත්‍රීවේදී මැතිවරණ සම්බන්ධට පිරිස් වලින් ඉතුරු වෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමා විතරයි. ඒ කියන්නේ එතුමා ඡන්ද ඉල්ලන්නේ නැහැ. මේ මං කියන්නේ එහෙම බලාගෙන ගියාම මොකක් හරි නුසුදුසුකමක් කියලා මිනිස්සු සමහර අය ගැටන මේ කියන්නේ යන්නේ මෙන්න මේ දේවල් කරොත් සමහරවිට ඔබේ වළංගු ඡන්දය අවලංගු ඡන්දයක් වෙන්න ඉඩ තියෙනවා. පළමුවෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට නම් ඔබ පදිංචි ප්‍රදේශයේ ලියාපදිංචි වී සිටිය යුතුයි. ඔබ එසේ ලියාපදිංචි වී සිටිනවා නම් මේ වන විටත් ඡන්ද කාඩ් පත ඔබට ලැබී ඇති. ඡන්ද හිමි නාම ලේඛනයේ ඔබේ නම ඇද්දයි පරීක්ෂා කිරීම සඳහා www.elections.gov.lk වෙබ් අඩවියට පිවිසලා ජාතික හැඳුනුම්පත් අංකය අතුලත් කරන්න. ඔබේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථානයේ රැගෙන යා හැකි හැඳුනුම්පත් වර්ග කිහිපයක් තියෙනවා. වළංගු ජාතික හැඳුනුම්පත, වළංගු රියතුරු බලපත්‍රය, වළංගු
වලංගු ගුවන් ගමන් බලපත්‍රය, රජයේ විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය හෝ වැඩිහිටි හැඳුනුම්පත, මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති తాවකාලික හැඳුනුම්පත. ඔබේ ඡන්දය භාවිත කළ හැක්කේ එක් වලංගු දේශපාලන පක්ෂයකට හෝ එක් ස්වාධීන කණ්ඩායමකට පමණක් බව මතක තබා ගන්න. ඔබ ඡන්දය ප්‍රකාශ කරන දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ලකුණු ඉදිරියෙන් කතිරය සලකුණු කිරීමෙන් ඔබට ඡන්දය ප්‍රකාශ කළ හැකියි. ඔබ එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට එකකට වැඩියෙන් ඡන්දය භාවිත කළොත් ඔබේ ඡන්දය අවලංගුයි. ඔබගේ මනාපය පළ කළ හැකි අපේක්ෂකයින් 3 දෙනෙකුට පමණයි. එහෙම කරන්න පුළුවන් අදාළ අපේක්ෂකයින්ගේ අංකය මත කතිරය සලකුණු කිරීමෙන්. මනාප ඡන්ද භාවිතා කිරීමට ඔබ අකමැති නම් ඡන්ද පත්‍රිකාවේ මනාප පළ කිරීමට ඇති කොටස හිස්ව තැබීමටත් ඔබට පුළුවන්. මේ කටයුතු අවසන් වුණායින් පස්සේ ඡන්ද මධ්‍යස්ථානයේ ඇති ඡන්ද පෙට්ටියට ඔබේ පත්‍රිකාව බහලන්න. COVID-19 වසංගතය හේතුවෙන් මෙවර මහමැතිවරණයේදී සෞඛ්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන්න. ඒ නිසා සෑම අවස්ථාවකදීම නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට ඔබ මතක තබා ගත යුතුයි. ඔබ ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වන අවස්ථාවේදී සහ පිටව යන අවස්ථාවේදී විෂ බීජ නාශක යොදා දෑත් පිරිසුදු කරගන්න. මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කටයුත්තක්. ඔබගේ අනන්‍යතාවය තහවුරු කරන්න පමණක් මුහුණු ආවරණය ඉවත් කර නිලධාරීන්ට සහාය වන්න. සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථානයට යන විට නිල් හෝ කළු බෝල් පොයින්ට් පෑනක් රැගෙන යන්න. හැකි සෑම විටම සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න. ජනතා හඬ ඔබේ හඬි සෑම පුරවැසියෙක්ම වාර්තා කරනවා. නාදුනන රටක අතේ සොච්චමක්වත් නැතුව මාස 5ක් තනි වෙලා ඉන්නකොට එන හැඟීම අවසානයේ කොහොම පිටාර ගලයිද කියන එක ඉතින් අපිට තීරණය කරන්න වෙනවා. ඔව්. දැන් මේ කියන්නේ අර ජෝදානයේ හිර වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් පිරිස ගැනනේ. ඔව්. ඒතකොට ඇත්තටම ඒ රටේ ආණ්ඩුව වලින් හෝ ඒ රටේ තානාපති කාර්යාලය හරහා මේ මිනිස්සුන්ට කිසිම දෙයක් වෙලා නැද්ද? මොකද එක ඩිනාර එකක් වත් නැතුව මාස 5ක් හිටියේ කොහොමද කියන එකක් ප්‍රශ්නයක් තියෙනවා. ඔය ප්‍රශ්නේ තව දුරටත් බරපතල උනේ ඒ අයව බලන්න තානාපති කාර්යාලයෙන් එනවනේ මේ ඒ අය හිටපු තැනට. එතෙන්ට එනකොට අරන් ඇවිල්ලා තිබුණා ඊටාම මේ සිල්ලර කැම්ප් බීම ටිකකුයි මොන හරි බොහොම ඊටාම කියන්නේ අපි නිකන් නෑ ඉදරක යනවා වගේ කේක් එකයි බිස්කට් පැකට් එකයි වගේ ඊටාම මේ වියලි ආහාර ද්‍රව්‍ය ටිකක් අරන් ගලා තිබ්බා. ඇත්තටම මේ කාන්තාවන්ට වැඩිපුරම උන්ගේ ආවේගය අවිස්සුණු තැන විදිහට අපිට බාහිර බලද්දි තේරුනේ චාමික ඔන්න ඔය වගේ දේවල්. ඒ කියන්නේ දැන් රැකියාවේදී ලබා දෙන සුදුසුකම් වලට ලබා දෙන මේ අපොයින්ට්මන්ට් ලෙටර් එකේ තියෙන පත්වීමේ ලිපිය ඊට අමතරව බැරි කමක් නැද්ද මේ පොඩි කොමන් සෙන්ස් ටිකකුත් ඇඩ් කරන්න මේ නිලධාරියෙක් පත් කරගන්න. මොකද 500ක් ඉන්න දැනගෙන මෙහෙම දෙයක් අරන් යනවට වැඩිය ඒක නොයා අරන් නොගිහිල්ලා ඊට පස්සේ අරගෙන ඇවිල්ලා කරන්නම් කියලා කියන දේ හොඳයි ඊට වඩා. හොඳයි මං හිතන්නේ ඇත්තටම අපි ඒක දැක්ක මේ මිනිස්සුන්ට කේන්ති ගියේ අපිට දැන් මේ විදිහට අපිව රවට්ටන්න හදනවද කියන එක. දැන් මේ කාරණාව තවත් ඉස්සරහට යන්නේ මෙහෙම කාන්තාවන් 500ක් විතර මේ විරෝධතාව වෙද්දී අවසානයේදී අපිට මතකනේ එතෙන්ට තානාපති නිලධාරීන් යනවා ඕන්ව නිවාස අඩස්සිය තියාගන්නවා ඊට පස්සේ පොලිසියට කෝල් කරනවා අන්තිමට කඳුළු ගෑස් වලින් ගුටි කන්න වෙන්නේ මේ කාන්තාවන්ට. ඒ කියන්නේ පොලිසිය නිකම්ම ඇවිල්ලා ඕන කඳුළු ගෑස් ප්‍රහාරයක් කෙල්ල කරාද නැත්නම් ඔවුන් ආවේගශීලීව පොලිස් නිලධාරීන් එක ගැටුමකට ගියාද? ඔවුන් ගැටුමකට යනත් වඩා වෙන්නේ ඔවුන් බරපතල විදිහට අර නිලධාරීන්ව අඩස්සිය තියාගන්න ඕන මුදා හරින්නේ නැහැ. ඒතර මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න වෙන හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා තානාපති කාර්යාලය නිලධාරීන් තමයි පොලිසියට කතා කරන්නේ. හරි. පොලිසිය ඒ වෙලාවේ මොහොන ගලවා ගැනීම මෙහෙමකට ඇත්තටම ඒක ජෝදාන රජයේ වගකීමක් වෙනවා. මොකද ඔවුන් සිටින්නේ ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් හැටියටනේ. එතකොට ඔවුන්ට නූල් පටක හෝ තුවාලයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක ඒ රටේ නිලධාරීන්ගේ වගකීම. එහෙම එතෙන්ට යන නිලධාරීන් ගණන කීයද කියලා හරියටම කියන්න දැනුමක් මට නැහැ. හැබැයි එතන කාන්තාවන් 500ක් හිටියා. නමුත් හිතන්නකෝ 5 දෙනෙක් පෙරගන්න 500කට ගහනවා කියන එක කොයිතරම් සදාචාරාත්මකද කියන එක ජාත්‍යන්තර නීතියට අපිට හිතන්න වෙනවා. හැබැයි දැන් ජෝදාන නීති රීති යටතේ ජෝදාන තියෙන අවම්බලය පාවිච්චි කරලා මේ වැඩේ කරාද කියන දැන. නමුත් දැන් මේ කට්ටිය විදිරි දවසක ලංකාවට ගෙනෙනවා කියලා කියනවනේ. ඔව් ගෙනෙනවා කියලා කියනවා. හැබැයි මේ සම්බන්ධයෙන් හරියටම නිශ්චිත දිනවකවානු පිළිබඳ සඳහනක් තාම නැහැ. ඔව් නෑ ලෝකයේ ගුවන් ගමන් පිළිබඳ අවධානම පහ වෙලා ගිහිල්ලා නැති සමයක. ඒතකොට මේ කට්ටිය ගේන්නේ කොහොමද? ඔවුන්ගේ ගුවන් ගමන් වල වියදම් කරන්නේ කවුද ආදි වශයෙන් මේ ප්‍රශ්නත් යොමු වෙනවා ඇති. කොහෙද දැන් මේ රටේ අර කොවිඩ් වසංගතයේ බෝ වී සිටින නැත්නම් තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව ක්‍රමානුකූලව අඩු වෙනකොට යම් කිසි හේකින් මේ එන පිරිස අතරේ එහෙම ආසාදිතයන් හිටියොත්
ඒ අයටත් ප්‍රතිකාර ලබා ගැනීමේ ඉඩකඩ ලැබෙන පරිදි මොවුන්ව ගෙන්නා ගන්නට සමහරලාට ආණ්ඩුව සූදානම් වෙනවද කියලා දන්නේ නැහැ. මම හිතන්නේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කල් ගන්නවා නම් කල් ගන්න හේතුව ඒ වගේ දේවල් පැහැදිලිවම සැලකිලිට ගන්නවා. මොකද ජෝර්දානයේ මේ ප්‍රශ්නේ තිබුණාට දැන් මැද පෙරදිග රටවල් ගණනාවකින් දැන් උදාහරණයකට අද දවසේද සෞදි අරාබියෙන් හෝ කොහේ රටක සිට පැමිණි 6 දෙනෙක් හඳුනා ගන්නවා කොවිඩ් රෝගීන් කියලා. ඒ කියන්නේ ලංකාවෙන් ගේන්නේ නැහැ, ලංකාවට කට්ටිය ගේන්නේ නැහැ කියන එක කියන්න බෑ. ජෝර්දානයත් ඇතිව ලිස්ට් එකේ කොහෙද? මොකද මැද පෙරදිග කලාපේ රටවල් ගණනාවක් තියෙනවා. ඒ කලාපේ රටවල් ගණනාවෙම කීප දෙනා ලංකාවට මේ වෙලාවේ සාමික ජෝර්දානයේ හයිලයිට් වෙන්නේ අර සිද්ධියත් එක්ක. ඒ නිසා තමයි මේ සිවිල් සංවිධානයක් ගිහිලා මේ විදිහට ලියුමක් බාර දීලා මේ මාතෘකාව නැවත කරලයට ගේන්නේ. අපිට තියෙන ගැටලුව තමයි එකක් ජෝර්දාන් තානාපති කාර්යාලයක්වත් අවම වශයෙන් ඒ ශ්‍රමිකයන්ට වගකීම ඉටු කරන අවශ්‍යතාවයට මැදිහත් වෙන තානාපති කාර්යාලයක්වත් ලංකාවේ පිහිටවලා නැති තත්ත්වයක් ඇතුලේ තමයි අපේ රටේ ශ්‍රමිකයෝ මේ වෙලාවේ ජෝර්දානයේ සේවයට ගිහිල්ලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි අද බාර දුන්න ලියුමත් මේ තියෙන්නේ කොන්සල් කාර්යාලයක්. කොන්සල් කාර්යාලයට ලියුම බාර දුන්නාට පස්සේ ඒ ලියුම නැවත නවදිල්ලියේ තියෙන ජෝර්දාන් එම්බසි එකට යවනවා. ඒ යවුවට පස්සේ තමයි ඔවුන් ජෝර්දාන් වල අමාන් වල පිහිටි තානාපති කාර්යාලයට මේ ලියුම බාර දෙන්නේ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ අවම වශයෙන් අපේ රටේ පාලකයන්, අපේ රටේ ආණ්ඩුව, විශේෂයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන්ගෙන් මුදල් අරගෙන ඔවුන් විදේශගත කරලා ශ්‍රමිකයෝ විදිහට ඔවුන් ශ්‍රමය වගුරද්දී ඒකට අදාළ ක්‍රියාමාර්ගයක් මැදිහත් වීමක් නොගන්න තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ. අපි මෙතෙන්ට ආවට පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ අපේ රටේ ජෝර්දාන් ශ්‍රමිකයෝ නියෝජනය කරන තානාපති කාර්යාලයක්වත් රට ඇතුලේ නැති බව. ඒක තියෙන්නේ නවදිල්ලියේ කියන එක අපිට දැනුම් දුන්නේ මේ මොහොතේ මේ ආයතනේ. ඉතින් අපි ඉල්ලා හිටින්නේ මේ පහර දීම ම්ලේච්ජයි. 5 වෙනිදා මැතිවරණය මූලික කරගෙන 8 වෙනිදාට අපේ රටේට මේ පිරිස ගෙන්නනවා කියලා කියනවා. ඉතින් මේ මොහොත කියලා කියන්නේ එක පැත්තෙන් රජයේ විදිහට රටේ ජනතාවව රවටලා ඡන්ද එකතු කරන්න හදන අවස්ථාවක් සහ මේ විදේශගත ශ්‍රමිකයින්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ කියන එක අපි නිදහස් උදෙසා කාන්තා ව්‍යාපාරයේ විදිහට අපි දකිනවා. දැන් මේ සම්බන්ධයෙන් ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහත්තයා සඳහන් කරලා තියෙන්නේ 8 වෙනිදා ඉඳලා විදේශගත ශ්‍රී ලාංකිකයින්ව ලංකාවට ගෙන්න ගන්න ක්‍රමවේදයක් නැවත ක්‍රියාත්මක කරනවා කියලා. ඔය දැන් මම මේ මගේ අන්තර්ජාලය ඔස්සේ මම සොයා බැලුවේ ලංකාවේ ශ්‍රමිකයන් විදේශගත වෙලා ඉන්න රටවල් ඇස්තුවේ ජෝර්දානයේ තියෙන කොයි හරියද කියන එක. කීවෙන් තැනද කියන එක. මට ඒ ගැන පැහැදිලි තොරතුරක් නැහැ නිසා මට කියන්න බෑ ලංකාවේ ඉතාම විශාල පිරිසක් ඉන්නවා කියලා. එහි එක ජෝර්දානයේ නෙමෙයි. එක ජෝර්දානයේ නෙමෙයි. ඒ කියන්නේ වැඩිම සිටින කුවේට් ඊළඟට සෞදි අරාබිය ඊළඟට කටාර් එක්සත් අරාබි එමිරාජ්‍ය මේ ආදී වශයෙන් තමයි මැද පෙරදිග ශ්‍රමිකයන් වැඩිම ප්‍රමාණයක් සේවය කරන්නේ. මම මේ කියන්නේ කොරියාව ඇතුළු රටවල් අතහැරලා. මොකද කොරියාවේ දැන් මේ හැම සම්බන්ධ ප්‍රශ්නයක් නැති නිසා. නමුත් මේ රටවල් හතරෙන් ශ්‍රී ලාංකිකයන් ලංකාවට පැමිණෙන වගේ තමයි අපිට මේ දිනපතා අපිට ලැබෙන රිපෝට් වලින්. ඒ කියන්නේ අද 4 දෙනෙක් හම්බුනායි අහවල් රටෙන් අද මෙච්චර ප්‍රමාණයක් ආසාදිතෙන් හම්බුනායි අහවල් රටෙන් ආදී වශයෙන් වාර්තා වෙනවානේ. ඒතකොට අපිට දැනෙනවා මේ රටවලින් මිනිස්සු ගේනවා කියලා ක්‍රමානුකූලව ඒ කියන්නේ ස්ලෝ මෝෂන් හරි වැඩේ කරනවා. ඒකෙන් සාමික තාම දැනටත් ඒ කියන්නේ පූර්වතලයිස්වක් තියලා නැහැ. මෙන්න මෙතනින් මෙහෙම ගේනවා ජෝර්දානයේ කීවින්ටද ගේන්නේ කියන එක. හැබැයි ජෝර්දානයේ සම්බන්ධයෙන් හරි තීන්දුවක් අද හවස හෝ හෙට දෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. අපි ඒකට පොඩ්ඩක් හොයලා බලමු. විදේශ රටවල මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු වෙන සිටින සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ කටයුතු අගෝස්තු මාස 8 වෙනි දිනෙන් පසුව කඩිනමින් ක්‍රියාත්මක කරන්න රජය තීරණය කළ තියෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අවශ්‍ය සියලුම පහසුකම් සපයනවා. ජෝර්දානයේ මේ අවස්ථාව වන විට රැඳී සිටින ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 345 දෙනාත් ඒ අනුව ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. මේ අවස්ථාව වන විට එම කාන්තාවන් සියලුම දෙනාට අවශ්‍ය කරන ආහාර පාන සහ සනීපාරක්ෂක පහසුකම් සියල්ල උපකරණ ජෝර්දාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විදේශ නියුක්ති කාර්යාංශයේ උපදෙස් ඇතුව ලබා දීලා තියෙනවා. දැන් ඩිල්ෂාන් ඔබ කියවන අර මේ සිල්වර් බඩු කැලේ ටික තුනක් විතර අරන් ගියේ කියන්නේ මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට එහි සියලු පහසුකම් ලබා දීලා තියෙනවා කියන්නේ. මෙහෙම ඒක පැහැදිලි නැත්තේ මෙහෙම සිද්ධිය වුණාට පස්සේ දුන්නද නැද්ද කියන අපි දන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය ලංකාවේ ක්‍රමය තමයි කිරේ රැන්න නම් අඬන්න ඕනේ කියන එක. ඇඬුවේ නැත්නම් කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. දැන් තත්ත්වය වෙනස් වෙන අඬන්නේ නෙවෙයි දැන් ගුටි ගන්න ඕනේ. ඒකෝට තමයි කියන්නේ. අනිත් සාධාරණයි. මොකද කඳුළු ගෑස් හදනකොට මිනිස්සු අඬන්න වෙනවනේ. කඳුළු ගෑස් නේ හරියටම හරි. දැන් අපි මේ කතන්දර ටික පැහැදිලි කරගෙන ගියේ දැනට මේ ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වයත් එක්ක මේවා බොහොම මතුවලා ආපු නිවුස් හින්දා. තව නිවුස් එකක් තියෙනවා. ලාස්ට් මිනිට් නිවුස් එකක් බලාගෙන අපි නිවුස් ඉවර කරමු.
ගලෙන් පිපුණු වැව ඉලුග්ගොඩේ ආයගම ගම්මානයේ කුඹුරු අක්කර 30ක් පමණ ජලය නොමැතිව විනාශ වෙලා. වැවේ වතුර නැතුව මැරෙනවා ප්‍රශ්නයක් නැහැ. තිබිලා මැරෙන එකනේ අපරාධේ. වැස්සෙන්ද මේ නීතික දෙilla තියෙනවා. මේක මැරුණොත් ඒවත් මොනවා කරන්නද? කාටද කියන්නේ මේ අසාධාරණයි. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය අදින් අවසන් වුණා. දියකැපීමේ චාරිත්‍රය අද හිමිතිරියේ ඉටු කෙරුණා. ඒ මහවැලි නදියේ ගැටඹේ තොටේදී. මාතර තිහගොඩ ප්‍රදේශයේ සිදු වූ රියානුතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මිය ගියා. අද උදෑසන 6:45ට පමණ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකින් ප්‍රවාහනය කරන බස් රථයක් තවත් ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය